ආයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම සඳමාලි හේවනායක මම ජානකි නෝච් ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ කොළඹ වරායේ නැගෙනහිර පර්වතයේ විකිණීමක් හෝ බදු දීමක් නොකරන බවට අගමැතිගෙන් සහතිකයක්. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන අදත් සාර්ථකව දිවයින පුරා. අලුත්වැව දරුවන් ජනපතිගෙන් කළ ඉල්ලීමට පැය 24කටත් පෙර විසඳුම්. දේශපාලන පරිගැනීම් පිළිබඳ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක්. ඒකල සහ ගම්පොළ රියානතුරු දෙකකින් 5 දෙනෙකු මරුට. යුරෝපා සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයේ ආර්ථික සහයෝගිතාව නැන්වීමට නව වැඩපිළිවෙලක්. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. රාජ්‍ය දේපළ විකිණීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවයි එතුමා කියා සිටියේ. තංගල්ල කාල්ට නිවසේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අත්වසම විපක්ෂයට චෝදනා කරන්න දෙයක් නෑ. අපි කාටවත් දෙන්නෙත් නෑ, විකුණන්නේවත් නෑ, බදු දෙන්නේවත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නේ වෘත්ති සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්ති සමිතිය වලට කියන්නේ අපි කිසි විටක ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නෑ. එහෙම දෙනවද කියලා. ගැටලුවක් ඇති වෙන්නේ නෑ. අපි කීයටවත් දෙන්නෙත් නෑ. වැඩ වර්ජන කරන දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වනම් මම ඇත්තම පැහැදිලි කරලා දෙනවා. මේ දීපල විකුණන්න අපේ ප්‍රතිපත්තිය නෙවෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. සජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න නෙමෙයි අපිට බලය දීලා තියෙන්නේ. බොහොම පැහැදිලි එක. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ වන විට ඇස්ට්‍රාසෙනකා එන්නත 37835 දෙනෙකුට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එන්නත ලබා දීම අද දිවයින පුරා ක්‍රියාත්මකයි. එන්නත ලබා ගැනීමෙන් පසු කිසිදු අතුරු ආබාධයක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. පොලිස් නිලධාරීන් සඳහා නාරාහෙම්පිට පොලිස් රෝහලේදී අද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන්නා. මෙහිදී 100 දෙනෙකුට එන්නත්කරණය සිදු කළා. අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. පොළොන්නරුව මහරෝහලේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ දින 3ක් ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල්වල හා ආරක්ෂක අංශ සමාජිකින් 4000කට එන්නත ලබා දීමට නියමිතයි. උතුරු පළාතේ සේවයෙන් යුතු ආරක්ෂක අංශ සමාජිකයින් එන්නත් කිරීමට නියමිතයි. එහි තවත් අදියරක් අද උදෑසන සිදු කෙරුණේ වන්නි ආරක්ෂක සේවා මූලස්ථානයේදී. කරවනැල්ල මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමාජිකයින්ට අද එන්නත් ලබා දුන්නා. 300ක පමණ පිරිසක් ඊට අයත්. ඉන්දියාවෙන් ප්‍රධානයක් ලෙස ලැබුණු ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට බිය නොවන ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. අපේ රටක් විදියට මේ එන්නතින් මුළු රටම ආවරණය කරගන්න පුළුවන් නම් රටේ 55%ක් ආවරණය කරගන්න පුළුවන් වුණොත් අපිට ලංකාව ලෝකයේ පළමු එන්නත් වලින් ආරක්ෂිත රට විදියට නම් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපිට අපේ අඩුව ගිය සංචාරක ව්‍යාපාර නැවත තා ඉක්මනින් ඇති කරගන්න පුළුවන්. ලංකාවේ අයට පිටට ගමන් කරන්න පුළුවන් වෙයි. ඒ වගේ සාමාන්‍ය තත්ත්වයක් අපිට ඇති කරගන්න පුළුවන් යම්කිසි කාලයක් ඇතුළත. විශාල විදියට ඒක අධ්‍යයනය කරලා තමයි මහ ජනතාවට මේ විදිය එන්නතක් නිදහස් කරන්නේ. ඉතින් ඒ සමාජයේ මහ ජනතාව කිසිසේත් බය වෙන්න ඕනේ නැහැ. ඒ විශේෂඥ වෛද්‍යවරු ඉතාමත් හොඳින් ඒක අත්අඩංගුව කරලා තියෙනවා. දැන් අපිට තියෙන මේ එන්නතෙන් උපරිම ප්‍රයෝජන අපේ මහ ජනතාවට ලබා ගන්නයි. ඇමරිකාවේ මුව ආවරණ පැළඳීම හෙට සිට අනිවාර්ය කර තිබෙනවා. එරට රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ අන්තර් ප්‍රාන්ත ගුවන් මාර්ග, බස් රථ, දුම්රිය සහ කුලි රථ ඇතුළු ප්‍රවාහන මාධ්‍ය මෙන්ම සංක්‍රමික කේන්ද්‍ර ස්ථානවල මුව ආවරණ පැළඳීමද අනිවාර්ය බවයි. මෙවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. එරටින් හමුවන දෛනික ආසාදිතයින්ගේ අඩුවක් නොමැති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. දෛනිකව 1,50,000 ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වනවා. ඉකුත් පැය 24 තුළ 1,40,000 ඉක්ම වූ නව ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,66,00,000 ඉක්මවා ගියා. ගෝලීය කොරෝනා මරණ 22,30,000 ඉක්මවා ඇති අතර ඉන් 4,50,000 ඉක්ම වූ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. එරට එන්නත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක නිසා දෛනිකව හමුවන ආසාදිතයින් සංඛ්‍යාවේ යම් අඩුවක් සිදුවනු ඇති බවට සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරනවා. ප්‍රංශුවේ අද සිට අගුල දැමීමේ තත්ත්වයක් ක්‍රියාත්මකයි.
එරට අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක් පැවසුවේ රාත්‍රී ඇඳරි නීතිය වඩා තදින් ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම විශාල සාප්පු හා ජනතාව ගැවසෙන මධ්‍යස්ථාන සියල්ල වසා දැමුණු ඇති. මේ අතර තායිවානයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මාස 8කට පසුව අද එරට කොරෝනා මරණයක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙරට COVID-19 රෝගීන් පූර්ණ සුවය ලැබූ පිරිස 57,159 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 89.81ක්. 9.7ක පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 6,172 දෙනෙකු ඊට අයත්. COVID-19 රෝගී වැළඳුණු තවත් 351 දෙනෙකු මෙරටින් අද හඳුනා ගැනුණා. පූර්ණ සුවය ලබා අද පිටව ගිය පිරිසට 882 දෙනෙකු ඇතුළත්. PCR පරීක්ෂණ 14,316ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 17,08,399ක්. මේ අතර COVID-19 රෝගීන් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 90 දෙනෙකු තම අවසන් වසර විභාගය සඳහා රෝහලේ සිටම පෙනී සිටීමේ පුවතක් මඩකලපුව පෙරිය කල්ලාරු ප්‍රාදේශීය රෝහලෙන් වාර්තා වනවා. ඔවුන්ගේ විභාගය පසුගිය 29 වන දින ආරම්භ වී ඇති අතර එය අද අවසන් වුණා. COVID-19 තවත් පුද්ගල මරණ 8ක් මෙරටින් ඊයේ වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 10 පොකුණු විට රාජගිරිය මඩුවල වාද්දුව කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 52 දෙනෙකු අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගැනුණා. සොයන් නිරෝධායන කටයුතු වල නිරත වෙන ලෙස දැන්වූ අය එම නියෝගවලට පටහැනිව නිවෙස් වලින් පිටතට ඒ වගේම එම පරිශ්‍රයන්ගේ පිටතට ගමන් කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා විශේෂ මෙහෙයුමක් කිරීමට අද දිනේ සිට බලාපොරොත්තු වෙනවා. කාත්තන්කුඩි පොලිස්පොළ ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 7ක් කුදකලා තත්ත්වයෙන් නිදහස් කළ බව කාත්තන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඒ.එල්. නසීල් මහතා පවසනවා. එහෙත් එම ප්‍රදේශවල පොදු වෙළඳසැල් සහ පෙරපාසල් නැවත දැනුම් දෙනතුරු වසා තැබීමටයි පියවරගෙන ඇත්තේ. නාරහෙන්පිට පොලිස් පසමේ සියවත්ත සහ වරාය පොලිස් පසමේ පහළ ශාන්ත ඇන්ඩ්‍රූස් ප්‍රදේශ, ඉහළ ශාන්ත ඇන්ඩ්‍රූස් ප්‍රදේශ සහ ඇන්ඩ්‍රූස් පාර හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම පෑලියගොඩ පොලිස් පසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්තද හෙට උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කරන බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ. මේ අතර සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පින්නවල දෙහිවල සහ රිද්දියගම උද්‍යාන හෙට සිට විවෘත කරන බව රාජ්‍ය අමාත්‍ය විමලබීර දිසානායක මහතා පවසනවා. පින්නවල සත්වෝද්‍යානයේ සංචාරයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සීමිතව විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. යම් කොන්දේසි මත සතුන් ළඟට යන්න බෑ. සතුන් එක්ක ක්‍රියාකාරකම් කරන්න බෑ. දුරින් ඉඳලා නිරීක්ෂණය කරන්න බලන්න නරඹන්න විඳින්න පුළුවන්. හැබැයි ළඟට යන්න පුළුවන් කමක් නැහැ. විදේශිකින්ටත් වෙනවා. අපි හැබැයි දේශීය සංචාරකින් සහ විදේශ සංචාරක එක දවසේ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ඒ ස්ථානවල. ඒකට වෙන වෙනම දවස් දෙනවා. මේ අතර COVID-19 රෝගය වැළඳී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට ඉක්මන් සුවය පතා බෝධි පූජා පින්කමක් නාරහෙන්පිට අභයාරාමයේදී අද පැවැත්වුණා. ඒ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය බන්දුන ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. හම්බේගමුව රතඹලාගම කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ තනමන්විල අලුත්තැව ප්‍රදේශයේ ඊයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසයි. පැය 24කටත් අඩු කාලයකදී ගැටලුවලට විසඳුම් ලැබීම විශේෂත්වයක්. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට ඊයේ පැවැත්වුණේ ගම සමග පිළිසඳර වැඩසටහනේ 8 වන අදියරයි. මෙහි අරමුණ ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයයි. ඊයේ පැවති වැඩසටහනේදී රතමලාගම කනිෂ්ඨ විද්‍යාලයේ දරුදරියන්ගේ දෙමාපියන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ දරුවන්ගේ පාසලේ ගැටලු නිරාකරණය කර දෙන ලෙසයි. මීට අමතරව එම ප්‍රදේශයේ තවත් විද්‍යාල කිහිපයක දරුදරියන්ද ජනාධිපතිතුමාට තම ගැටලු ඉදිරිපත් කළා. අතිගරු ජනාධිපතිතුමනි, රතමලාගම ප්‍රාථමික විද්‍යාලයේ අපේ විද්‍යාලයට ක්‍රීඩා පිටියක අවශ්‍යතාවයක් සහ එල්ලීම පාසලට ක්‍රීඩා පිටියක් අතිගරු ජනාධිපතිතුමනි. හරි. දෙන්නම් හමුදාව එවන්න. හොඳයි. යුද හමුදාවෙන් ඔබේ ක්‍රීඩා පිටිය ඉදි කරනවා. ඔබතුමා දැක්කා සියසින්ම අපිට තියෙන ගැටලුව අපේ පාසලේ ක්‍රීඩා පිටිය තමයි අපිට දැන්ට තියෙන ගැටලුව. හරි, හෙට වෙනකොට හමුදාවෙන් එනවා ඒ ක්‍රීඩා පිටිය හදන්න. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් අද උදෑසන රතමලාගම කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ නවීකරණ ආරම්භ කරනු ලැබුවා. මෙම විද්‍යාලය තනමල්විල නගරයේ සිට කිලෝමීටර් 36ක දුරකින් පිහිටා තිබෙනවා. විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුදරියන් සංඛ්‍යාව 250කට ආසන්නයි.
මලල ක්‍රීඩා, වොලිබෝල්, ක්‍රිකට් සහ එල්ලේ යන ක්‍රීඩාවලට මෙම විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දක්වා තිබෙනවා. එල්ලේ සහ ක්‍රිකට් ක්‍රීඩාවලින් මෙම විද්‍යාලයේ දැරියන් සමස්ත ලංකා මට්ටමට පැමිණ තිබීම විශේෂත්වයක්. විදුහල්පති චන්දන ප්‍රසාද් කුමාර මහතා පවසන්නේ ක්‍රීඩාංගණීය නවීකරණයෙන් පසු දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා තවදුරටත් ඉහළ යනු ඇති බවයි. අපේ පාසලේ දරුවන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම වුණේ අපේ පාසලේ ක්‍රීඩා පිටිය සකස් කළ දෙන හැටියට ඒ ඉල්ලීම පරිදි ඊයේ සන්ධ්‍යා භාගයේදීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ඉංජිනේරුතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඇවිල්ලා අපේ පාසලේ ක්‍රීඩා පිටිය නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කළා අද උදෑසන ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරී මහතුන් ඇවිල්ලා ඒ යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු ආරම්භ කරා. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා පාසලේ විදුහල්පතිවරයා හැටියට. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන්ට ගරු යුද හමුදාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ගෞරවනීය කෘතවේදීත්වය පුද ගන්නවා. ඇත්තටම මෙතෙක් රාජ්‍ය නායකයෝ සිටියා. අපේ ප්‍රශ්න අහන එකම රාජ්‍ය නායකයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අපේ සිහිනය අද මල්පරගත් දවසක්. රතඹලාගම විද්‍යාලයේ දෙමව්පිය වශයෙන් මහත් ප්‍රීතියට පත්වෙච්ච දිනයක්. පැය 24ක්වත් යන්න කලින් ඒ ඉල්ලීම ඉෂ්ට කරන්නේ ජනාධිපතිතුමා යුද හමුදාව යොමු කරලා තියෙනවා. ඉතින් අපිට හරි සතුටුයි. ජනාධිපතිතුමා ඉතා චුටි කාලයකින් මේ සඳහා නිලධාරීන් යොමු කිරීම ගැන අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ පාසල් 3ක ක්‍රීඩා පිටි සැකසීම සඳහා යුද හමුදාව වෙත ලබා දී තිබෙනවා. යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි කඩිනමින් වැඩ ආරම්භ කිරීම සඳහා ප්‍රධාන ශ්‍රේෂ්ඨ ඉංජිනේරු තුමා මේ වන විටත් අපට යන්ත්‍ර ලබා දීලා තියෙනවා. අද දින මෙම පාසලේ ක්‍රීඩා පිටියේ වැඩ ආරම්භ කරා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා කෙටි කාලයකින් මෙම ක්‍රීඩා පිටියේ වැඩ අවසන් කරලා රතබලාව විදුහලේ විදුහල්පතිතුමා වෙත මෙම ක්‍රීඩා පිටිය ලබා දෙන්න. ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට. දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් වූ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිෂන් සභාවේ සෙසු සමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්ම මහත්මීන්. පසුගියදා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ දේශපාලන පරිගැනීම් සම්බන්ධ කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතියද හිමි වුණා. ඒ අනුව පත් කළ කොමිසම මාස 3ක් ඇතුළත විමර්ශන සිදු කර කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ සුදුසු යාන්ත්‍රණයක් ජනාධිපතිතුමාට ලබා දිය යුතුයි. 2015 ජනවාරි 8 වෙනි දින සිට 2019 නොවැම්බර් 16 වෙනි දින දක්වා දේශපාලන පරිගැනීම් පිළිබඳ පරීක්ෂා කර විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපතිතුමාට බහර දුන්නා. එහි සඳහන් නිර්දේශ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දියුරුම කඩ කරමින් විධිවිධාන ක්‍රියාත්මක කිරීම, බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පරිහරණය කිරීම, මැදිහත් වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසයේ කඩ කිරීම හෝ ඥාති සංග්‍රහය වග උත්තරකරුවන් වෙනුවෙන් ගොනු කර තිබෙනවා. එමෙන්ම යම් තැනැත්තෙක්වින් දේශපාලන වශයෙන් පලිගැනීම, යම් පත්වීමකදී හෝ මාරුවකදී උසස්වීමකදී සේවය අවසන් කිරීමේදී යම් අක්‍රමිකතාවක් හෝ ලිඛිත නීතිය උල්ලංඝනය කිරීමක් සිදු කරත්නම් වග උත්තරකරුවන් වගකිය යුත්තේ කොතරම් දුරකටද යන්න තීරණය කිරීම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කොමිසමට පැවරෙනු ඇති. ඒකල සහ ගම්පොළ යන ප්‍රදේශවල සිදු රියානතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒකල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට සිදු වූ අනතුරින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගියා. ජාල සිට කොටකොඩ දෙසට ධාවනය වූ මෝටර් රථය ඒකල ගුවන් හමුදා කඳවුර අසල බස් නැවතුම් පොලේ කෙටී තිබෙනවා. එහි සිටි තිදෙනා රාගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ සීතුව ප්‍රදේශයේ පදිංචි තිදෙනෙක්. පූඩුළු ඔය ගම්පොළ මාර්ගයේ නියංගන්දර ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටි තරුණීන් 2 දෙනෙකු මිය ගියා. තරුණීන් පිරිසක් යතුරු පැදි 5කින් විනෝද ගමනක් යමින් සිටියේදී ඉන් එක් යතුරු පැදියක් මෙලෙස අනතුරටපත් වුණා. මියගියේ කලපිටියේ පදිංචි 19 හැවිරිදි තරුණීන් 2 දෙනෙක්. ලොරි රථයේ රියදුලා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලයේ රැස්වීම් කිහිපයක් ඊයේ දිනේත් පැවැත්වුණා. ඊට සමගාමීව තරුණ සහ කාන්තා බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබුණා. සිව් දෙස සුරැකි සිව් වසර මෙහි තේමාවයි. සියලු රැස්වීම් සංවිධානය කර තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලවයි.
හෝමාගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණා. ඒ බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව ජාතියට කියලා තියෙනවා මොනම හේතුවක් නිසාවත් නැගෙනහිර පර්යන්තේ විකුණන්නෙත් නැහැ, බදු දෙන්නෙත් නැහැ. සක්විති රජකම ලැබුණත් මේ රට පාවා නොදෙන ජාතික නායකයෙක් විදියටයි ගෝඨාභය රාජපක්ෂ පිළිගන්නේ කියන එක මතක් කරගන්න. අද කතා කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයලා මේ රටේ රාජ්‍ය දේපොළ විකුණන එක ගැන. සීනි වංචාවලු, අර වංචාවලු, මේ වංචාවලු. අපි අහන්නේ මුන් මැරිලා ඉපදිලාද දන්නේ නැහැ. තමුදාසලට මතක ඇති 2015 දිනලා මාසයක් මුන්ට ඉන්න බැරුණා පෙබරවාරි 27 වෙනිදා මහා බැංකුව මංකොල්ල කාපු මුන් ටිකට අද කතා කරනවා දූෂණය ගැන මිත්‍රෝ. අද මේ ආණ්ඩුව බලයටපත් කුනේ හොරකම නවත්තන්න. පේදා පාර්ලිමේන්තුවේ කිව්වා මේ ආණ්ඩුව ඇතුලේ කවුරු හරි හොරකම් කරනවා නම් ඒ ෆයිල් ටික අපිට දෙන්න අපි ලෑස්ති අල්ලස් කොමිසමට යන්න කියලා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලේ කිසිම හොරකමක් වංචාවක් නොවෙන්න වග බලා ගන්න ජනාධිපතිතුමා කටයුතු කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කරන්දිනිය ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ කරන්දිනිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී. කරන්දිනිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමරවංශ මුළුගොඩ මහතා මෙය සංවිධානය කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අපි පැහැදිලිව කිව්වා වගේම ඒ MCC ගිවිසුම අපි බලයට ආවත් ඇමරිකාව තරහ වුණත් අපි අත්සන් කළේ නැහැ. ඒ නිසා අපි නමුනාස්ලාට කියනවා මේ රටේ ජාතික සම්පත් විකුණන්න, මේ රටේ ආර්ථික මරණස්ථාන විනාශ කරන්න අපේ ආණ්ඩුව සූදානම් නැහැ. වැලිමඩ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලයේද ඊයේ පැවැත්වුණා. එය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ ආසන සංවිධායක ඉන්ද්‍රික සම්පත් ජයසුන්දර මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මේජර් සුදර්ශන දෙනිපිටිය හා රෝහණ දිසානායක යන මහතුරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බටහිර කොළඹ කාන්තා තරුණ බල මණ්ඩල රැස්වීම වැල්ලවත්ත රංජන් විජේරත්න ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායක මිලින්ද රාජපක්ෂ මහතා මේ සංවිධානය කළා. කබුරුපිටිය ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීම කබුරුපිටිය සනස ශාලාවේදී ඊයේ පැවැත්වුණා. එය මත ඩලස් අලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සීතා අරබේපොළ කංචන විජේසේකර යන රාජ්‍ය අමාත්‍යවරුන් මේ අවස්ථාවට එක්වුණා. මේ පක්ෂය මෙරටේ දේශපාලන වංශ කතාවේ වෙනම පරිච්ඡේදයක් ලියලා තියෙන වෙලාව. ඉතාම දුෂ්කර කොන්දේසියට පිටවගත්තු පක්ෂයක්. මම කෘතවේදීව සිහිපත් කරනවා බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමා මේ පක්ෂය ආරම්භ කරන්න දීපු ඒ කැපවීම නායකත්වය පිළිබඳ. කොළොන්නාව ආසන බල මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. ආසන සංවිධායක අජිත් සුබසිංහ මහතා විසින් එය සංවිධානය කරනු ලැබ තිබුණා. ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපතිවර වශයෙන් පත් වෙනකොට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අපේ රට ගිවිසුම් ගණනාවක පටලවලා තිබුණේ. අමතක කරන්න එපා MCC ගිවිසුම. ජනාධිපතිතුමා බලයට එනකොට හම්බන්තොට වරාය සම්පූර්ණ ආරක්ෂාව දීලා තිබුණේ චීනෙට. අවුරුදු 99කට බාර දීලා අපිට වරාය ඇතුළට යන්නවත් බෑ. ජනාධිපතිතුමා සාකච්ඡා කරලා අද ඒ වරාය ආරක්ෂාව අපේ රටේ ආණ්ඩුවට බාරගන්න තියෙනවා. අපිට වරාය අපව ගන්න බෑ. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න සියල්ල සකස් කරලා තිබුණේ. අද ඒ කතාව තියෙනවද? ජනාධිපතිතුමාගේ විසඳගෙන තියෙනවා. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගන්න බැරුව අපි බොහෝ කාලයක් තිස්සේ කතා කරා. ඉන්දියාව සමග. දැන් ඉන්දියාව එක වෙලා තියෙනවා. ඒ තෙල් ටැංකි වලින් 125 අපිට දෙන්න. කංකසක් උතුරේ වරාය විකුණන කතාවද නැහැ. ඒ ජනාධිපතිතුමා විසඳගෙන තියෙනවා. ඒ නිසා මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ තියෙන කතාවත් අපි ජනාධිපතිතුමා විශ්වාස කර ඉවසගෙන සිටිය යුතු තිබුණා. නමුත් අපි හදිස්සි වෙලා මහා කලබලයක් ඇති කරගෙන ජනාධිපතිතුමා මේක ඉන්දියාවට දෙන්න යනවා කියලා බියක් ඇති කරගත්තා. ඉතින් මම තමුන්නාසලට ඉතාමත්ම සතුටින් කියනු මේ වන විට වරායේ වෘත්තීය සමිති 23කින් 22ක්ම දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඉතාමත්ම හොඳ යෝජනාවලියක් දීලා තියෙනවා ජනාධිපතිතුමාට. ඒ යෝජනාවලිය අපිට ඕනේ දුර කතා කරන්න පුළුවන් යෝජනාවලියක්. ඒ යෝජනාවලිය අපිට ඉන්දියාවට පෙන්වන්න පුළුවන් යෝජනාවලියක්. ඒ යෝජනාවලියට ජනාධිපතිතුමා ගිය සිකුරාදා හවස් වන විට ඒ යෝජනාවලිය බාරගත්තට පස්සේ එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. නැගෙනහිර වරාය මොනම හේතුවක් නිසාවත් අපි ඉන්දියාවට දෙන්නේ නැහැ. නැගෙනහිර වරාය අනිවාර්යයෙන්ම ලංකාවේ රජයෙන් කරන්නේ 100%ක්ම අපි කරන්නේ. ඒකට මොනවද ආයෝජන අපි ගියනේ නැහැ. ඒක අපේ සල්ලි වලින් අපි හදනවා. හැබැයි ඒකට යෝජනාව එනකන් අපි ඉවසගෙන නිමු. මම විශ්වාස කරනවා සඳුදා වෙන විට බොහෝ දුරට මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වෙවි. එතකොට මේ ප්‍රශ්නේ විසඳලා යාවි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අද පැවැත්වුණා. ඒ රාජ්‍ය මාත තේනුක විධානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම සංවිධානය කළේ බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතායි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ නිකිරුදෙගොඩ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් ඇත්තේ සමගි ජන සන්ධානය සමග එක්වීමෙන් පමණක් බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ති සත්තනායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂයේ ඉරණම ඉතාමත් භයානකයි. අපි කනගාටු වෙනවා අපේ සහෝදර දේශපාලන පක්ෂය, ඒ වගේම අපේ සම්බන්ධකම් නෑදෑකම් තියෙන දේශපාලන පක්ෂය, අපේ සමීපතයන් ඉන්න දේශපාලන පක්ෂය, ඒ පක්ෂය විනාශ වෙනවා දකින්න අපි කවුරුත් කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂයට නැවත අනාගතයක් ඇති වෙන්නේ සමගි ජන බලවේගයේ සමග වැඩ කරුවොත් විතරයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන නායකයෝ. එහෙම නැතුව වෙනම සංවිධානය වෙන්න වෙනම පෙරමුණු ගන්න ගියොත් එක්සත් ජාතික පක්ෂයටත් ඉතුරු වෙන්නේ පෙර තිබුණු සම සමාජ කොමියුනිස්ට් පක්ෂවල තත්ත්වෙමයි. ඒ නිසා ඒ තැනට තල්ලු වෙන්නේ නැතුව බිම් මට්ටමේ ඉන්න ක්‍රියාකාරීන් සියලු දෙනාත් එක්ක එකතු කරලා වැඩ කරන්න අපි නැවත නැවතත් ආරාධනා කරන්නේ සමගි ජන සන්ධානයේ සමග එකට එකතු වෙලා වැඩ කරන්න. එසේ නොවනවා නම් අවසානයේ සිටු වෙන්නේ ඔවුන්ටත් අර කනත්තට තල්ලු වෙන දේ විතරයි, වෙන කිසිදු විකල්පයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තරුණ ප්‍රජාව අතර හමුවක් නුගේගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා. එහිදී කොරෝනා පාලනය සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. අපේ ආණ්ඩුවට ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න, චීනයට ස්තුතිවන්ත වෙන්න දැනට එන්නත් ලක්ෂ 8ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 4කට එන්නත් ලබලා දෙන්න පුළුවන්. දැන් පළමුවෙන්ම සෞඛ්‍ය අංශයට දෙන්නේ ඒක හරි. ඒක කරගෙන යන්න ඕනේ. එතකොට අපිට 3%ක් හම්බෙන්න තියෙනවා පළවෙනි රවුම හැටියට කොවැක්ස් එකෙන්. ඉතුරු 80%ට අපි කොහාටද අත්සන් කරලා තියෙන්නේ? නිෂ්පාදන ගිවිසුම් 80%ටම කරාද නැත්නම් කොටසකට කරාද කියලා අපි ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ කරුණු ආණ්ඩුවෙන් විශේෂයෙන්ම මේ කරුණු ටික අපිට හෙළි කරන්න ඕනේ. අපිට තිබුණා ආයෙත් ජනාධිපති වර්ගයකට මුහුණ දෙන්න. දැන් ජනාධිපති වර්ගයකට මුහුණ දෙන්න අපි පක්ෂය හැටියට සූදානම් වුණා. මොකද්ද අපේ සූදානම? අපි පක්ෂය හැටියට කියන්නේ බලාපොරොත්තු වෙන්නේ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. අපි හැදුවේ අර සුගතදාස පුරස්ත ක්‍රීඩාංගණයට 2019 අගෝස්තු මාසේ පක්ෂයෙන් ලක්ෂ 10ක් ගෙව්වා. මොනවටද? මහා සම්මේලනයක් ඇඳවලා ජාතියම එකමුතු කරලා එක තැනක ඉඳගෙන අපේක්ෂකයෙක් එතනින් මතුවෙන අපේක්ෂකයා ජනාධිපති වර්ණයට දාලා සටන ගෙනියන්නේ. දැන් එහෙම යනකොට තමයි කලබල වෙලා පාරට බහැලා හන්දිවල ඉඳගෙන තනියම පුළුවන් කියලා හිතාගෙන මොකද ඇමතිකමක් අතේ තියුණාම හිතුවා අපිට ලොකු හයියක් තියෙනවා. හිතලා පාරට බැස්සා. ඉතින් පාරට බැස්සාම කමක් නැහැ. ඒ තීරණයට මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට බුලාසෙනින නායකතුමා ඒකටත් හිසනවල ඒකටත් රයිට් එහෙනම් අපි යමු එකතු වෙලා කියලා ආයෙමත් සටනක් දීලා ඒක පරාජයයටපත් වුණා. UNP එක නැති කරාද පිටපක්ෂ? නෑ. එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ගහගත්තා. දැන් හරි එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියා නොකරොත් සමගියේ අනාගතය අඳුරුයි. මේ පක්ෂයේ දේශපාලන දණ්ඩායි ඉන්නවනම් කවුරු හරි මෙතුමා කියනවා යන්න බෑ පාර්ලිමේන්තුව කියලා. අපි කියන මොකද යන්න ඕන පාර්ලිමේන්තුවට. කිසි කෙනෙක් අපේ පක්ෂයේ මේ ධූරිය බාර ගන්න ඉදිරිපත් වෙනවා නම් එයා දේශපාලඥයෙක් නෙමෙයි. මොකද අපි ඒකට පිළිතුරු දී යුත්තේ එයින්මයි. ඒ නිසා තමයි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අද යන්න බෑ. කොක් කැමති දවසේ යන්න පුළුවන් පාර්ලිමේන්තුවට. අධ්‍යාපන කලාප 100ක පාසල් ක්‍රීඩා පිටි 100ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික්කයේ සමාජීය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ජනාධිපති කාර්යසාධක බලකායේ අනුමැතියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. අමාත්‍යවරයා කියා සිටියේ ව්‍යාපෘතිය ලබන මාර්තු මාස පළමුවෙනි දින ආරම්භ කරන බවයි. ලංකාවේ අධ්‍යාපන කලාප 100ක තෝරගත්තු පාසල් 100ක ක්‍රීඩා පිටිනි සංවර්ධනය කරන්න ආරම්භ කරනවා ජාතික ව්‍යාපෘතියක්. දැනට අපි පළවෙනි අදින විදිහට පාසල් 100ක් හඳුනාගෙන මාර්තු මාසේ පළවෙනිදා අපි අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුම ගාන එක අධ්‍යාපන කලාපයකට පාසලක ක්‍රීඩා පිටිනිය ප්‍රමිතිගත කරන්න. ඒකෙදි නිර්ණායක කීපයක් තියෙනවා. දැනට අපිට කලාපෝලින් යෝජනා කීපයක් ඇවිල්ලා තියෙනවා. අපි යෝජනා ටික නැවත අපේ සතිය වෙනකොට ප්‍රාදේශීය සම්පාදන කමිටුව වලට එවනවා. සංශෝධනයක් නම් සංශෝධන කරන්න නැත්නම් අනුමැතිය දීලා කඩමින් එවන්න කියන කාරණය. ලක්ෂ 32ක් එක පාසලක ක්‍රීඩා පිටිනිය ප්‍රමිතිගත කරන්න ඊට අමතරව පළාත් පාලන ප්‍රධානතුමෝ ඉන්න හින්දා ඒ ව්‍යාපෘතිය ආරම්භ කළා නොබෝ දිනක් යන කලින් ප්‍රාදේශීය සභාව වලට මුදල් අපි එවනවා. ප්‍රමිතිගත කිරීම සඳහා අවශ්‍ය මිලියන 5ක් ප්‍රාදේශික කොට්ටාසකට වෙන් වෙනවා ක්‍රීඩා පිටිනිය ප්‍රමිතිගත කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන දහම් පාසල් පානීය ජලය යන කරුණු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණා. මීට අමතරව අවධාරණය කෙරුණේ මානව සම්පත ගොඩනැගීම සඳහා රජයේ මූලික අවධානය යොමු ඇති බවයි. වැඩසටහනට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයම් පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සහ රාජ්‍ය සේවකින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. තම ජීවිතයේ කිසිදු අවස්ථාවක මෙරට බිම් අඟලක් විදේශයකට හෝ විදේශයක් නියෝජනය කරන වෙනත් පාර්ශවයකට කුමන ආකාරයකින් හෝ පැවරීමට
ඍජුව හෝ අනියමින් සහායක් ලබා දී නැතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ තමන් සිදු කළ ප්‍රකාශයකට වැරදි අර්ථකථනයක් ලබා දීමට ඇතැම් සහෝදර ජනමාධ්‍ය ආයතන ක්‍රියා කර ඇති බවයි. එය තමාගේ අදහස නිවැරදිව තේරුම් ගැනීමට අපොහසත් වීමේ ප්‍රතිඵලයක්. මෙරට මානව සහ භෞතික සංවර්ධනය සඳහා පවතින ඇතැම් ව්‍යාකූල සමාජීය අභියෝග ගැඹුරු ලෙස විමසා බැලීමේදී ඉදිරිපත් කරනු ලබන සාධනීය විශ්ලේෂණවල වචන මතුපිටින් අවබෝධ කරගෙන ඒවාට වැරදි අර්ථ නිරූපණ ලබා දීම නිවැරදි නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්. තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් පරිහරණය මාර්තු 31 වෙනිදා සිට තහනම් කර තිබෙනවා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්ලාස්ටික් නියාමනයට අදාළ ගැසට් පත්‍ර දෙකක් අද නිකුත් කරනු ලැබීමත් සමගයි. ඒ අනුව යම් වෙළඳාම් හෝ කර්මාන්තයක් සඳහා භාවිත කරන පොලි එතිලීන් ටෙරප්‍රතාලේට් හෝ පොලි වයිනයිල් ක්ලෝරයිඩ්, පොලි එතිලීන්, පොලි ප්‍රොපිලීන්, පොලිස්ටරයින් ජෛව හායනීය ප්ලාස්ටික් හෝ එවැනි සාමාන්‍ය ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මකයි. ඒ අනුව කෘෂි රසායනික ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ඇසුරුම් සහ ආහාර හා ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කරන මිලිලීටර් 20 හෝ ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ පැකට් තහනම් කරනු ඇති. බැලුම් බෝල, පිහිනුම් තටාකවල භාවිත කරන දිය මත පාවෙන සෙල්ලම් බඩු සහ ජල උපකරණ හැර හුලම් පිරවිය හැකි සෙල්ලම් බඩු තහනම් කර තිබෙනවා. වෛද්‍ය සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන ප්ලාස්ටික් කොටන් බඩ්ස් හැර ප්ලාස්ටික් කූරු සහිත කොටන් බඩ්ස් භාවිතයේද තහනම් කරනු ඇති. මේ අතර එක් ප්ලාස්ටික් වර්ග හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරන සංකේත ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනවා. ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පහසු කිරීම මගින් පරිසර දූෂණය අවම කිරීම මෙහි අරමුණයි. නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද උදෑසන සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. මෙය අවට ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවයි වාර්තා වන්නේ. රෙක්ටර් මාපකෙහි ඒකක දෙකක් සටහන් වූ මේ භූකම්පනයේ අලුයම 2.59ට සිදු ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. පසුගිය කාලේ අවස්ථා කිහිපයකදී වික්ටෝරියා ප්‍රදේශය ඇතුළු මධ්‍යම කඳුකරේ ප්‍රදේශ කිහිපයක සුළු භූකම්පන වාර්තා වුණා. පහුගිය දවස්වල කම්පන කීපයක් සිද්ධ වෙලා තියෙනවා වලපනේ රිදීමාලියද්ද ප්‍රදේශය ආශ්‍රිතව. ඊට කලින් භූමිකම්පා සිදු වුණ වික්ටෝරියා ප්‍රදේශයයි අතර දැඩි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මේ සියලුම කම්පන සිද්ධ වෙලා තියෙන්නේ මධ්‍යම කඳුකරයේ මේ ප්‍රධාන භූවිද්‍යාත්මක විභේද ආශ්‍රිතව. ඉතින් කම්පන ඉදිරියට සිද්ධ වෙයි. ඒ නිසා අපි රජයේ යෝජනා කළා පොළවේ ගැඹුරේ සිදුවෙන දේවල් හොඳින් අඳුනා ගන්න පුළුවන් විදිහේ කම්පනමාන සවි කරලා නියම කරගත් කාල සීමාවක් ඇතුළත ගැඹුරු අධ්‍යයනයක් කරලා ඊට පස්ව අපිට හරියට නිර්ණය කරන්න පුළුවන් පෘථිවිය එස වෙනවද විභේද හරහා චලන සිද්ධ වෙනවද විභේද තුලද මේ කම්පන සිද්ධ වෙන්නේ ජලාශවල ජලයේ පිරවීමෙන් මේට බලපෑම ඇති වෙන්නේ කොහොමද සියලුම කාරණා අපිට කියන්න පුළුවන් භයානක තත්ත්වයක් අපිට කියන්න බෑ නමුත් අවධානයක් තියෙනවා ඒ අවධානම තියෙන නිසා අවධානයෙන් පසු විය යුතුයි තමන්ගේ පරිසරයේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. සංවර්ධන පුවත් කිහිපයක් දැන්. මිනුවන්ගොඩ සිට ගම්පහට ඇති විකල්ප මාර්ගයක් වන පන්සලගොඩ මාර්ගයේ අබලන් පාලම් වෙනුවට නව පාලම් ප්‍රතියක් ඉදිකිරීම ඊයේ ආරම්භ කෙරුණා. වෙන් කර ඇති මුදල රුපියල් 880ක්. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රන්තුංග, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසායන මහතුරුන් මේ අවස්ථාවට එක්ව සිටියා. අතනගල්ල ඌරපොළ නවදිගන්තයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නව නිවාසිකාගාර ගොඩනැගිල්ල පසුගියදා විවෘත කරනු ලැබුවා. ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මද්ද්‍රව්‍ය වලට බැහැගුවන් සිරගත නොකොට පුනරුත්ථාපනය වෙනුවෙන් මෙම මධ්‍යස්ථානයේ ක්‍රියාත්මකයි. නේවාසිකයන් 500 දෙනෙකුට ප්‍රමාණවත් අංග සම්පූර්ණ පහසුකම් ගොඩනැගිල්ලට ඇත්. ඒ ඉදිකරුණේ අතනගල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය පනිල ආනන්ද හිමියන්ගේ ධන පරිත්‍යාගයෙන්. මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්තලිගේ වන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් හා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දින යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. කුඩු පාවිච්චි කරන දරුවෙක් හරි කුඩු පැකට් දෙක තුනක් අරන් ගිහිල්ලා විකුණන දරුවෙක් හරි අත්අඩංගුවට පත් වුණාම අපි ඒ කුඩු බාර දෙනවා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පරීක්ෂා කළා සහතිකය දෙන්න. ඒ අයට නඩු පවරන්න ඒ සහතිකේ එන්න ඒ කියන්නේ වැඩ අධික නිසා ඒ අයට හුඟක් කල් යනවා ඒ කියන්නේ මාස 7-8ක් මේ දරුවන්ව හිරගෙයි ඒ දරුවන්ට හිරගෙයි ලගින්න සිද්ධ වුණා අත්අඩංගුවටපත් වෙලා හිරගෙයි ඇතුළට ගිය දරුවා හිරගෙයි මාස 7-8කට පස්සේ එළියට එන්නේ සමහර වෙලාවට නැත්නම් බොහෝ වෙලාවට කුඩු රජෙක් වෙලා නැති වෙලා ඉතින් මේ தত্ত্বය නැති කරන්න අවශ්‍ය නිසා තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙන ජාතික
අන්තරාදායක ඖෂධ පිළිබඳ ජාතික සභාව මගින් අලුත්ම වැඩපිළිවෙලක් අපි දියත් කළේ. ඉතින් මේ වගේ ගොඩනැගිලි තව 7ක් ඉදි වෙන්න තියෙනවා. විදුලිය නොමැති පවුල් 1,18,000ක් සඳහා මේ වසරේ විදුලිය ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය ඩලස් අලහපිරම මහතා පවසනවා. ඔහුගේ අයවැය ඉක්මවමින් කරා මිලියන 720ක්. ලංකාවේ දැනට විදුලිය නොමැති සෑම පවුලකටම විදුලිය ලබා දීම සඳහා කටයුතු කරන්නේ කියලා. ඒ විදුලිය නොමැති පවුල් සංඛ්‍යාව ලංකාවම ගත්තම අම්බන්තර 4,507 වගේ ලංකාවේ නෝ දැනට තියෙන සංඛ්‍යාලය කරන හැටියට 1,18,000. විදුලිය කියන්නේ මිනිසාගේ මූලික අයිතියක් කියලා අපි පිළිගන්නවා. ආණ්ඩුවක් විදියටම. නිසා ජනාධිපතිතුමා ඉතාම ඍජුව මේ නියෝගය අපිට ලබා දීලා තියෙනවා මේ සියලු දෙනාටම විදුලිය සපයන්නට කියලා. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ දිස්ත්‍රික් රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රැස්වීම පැවැත්වුණේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සමගින් ජාතික රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. ආයුබෝවන්.